සුමధుර ධර්මානුශාසනාව මෙලෙසින් ඔබට අපි සමීප කරන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට ලබන්නේ ගම්පහ යක්කල පදිංචි පි බාලසූරිය මැතිතුමන් විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 22 වන දින ඔවුන් අතරින් විය වූ පි බාලසූරිය මහතාගේ ආදරණීය භාර්යාව වූ කාන්ති දයා කුමාරි සේනානායක මහත්මියට පින්පෙත් අනුමෝදන් කරවීම. ඇයට මෙම පින් කුසල් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී සසර මඟ කෙලවර දැක උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම MD දයාවති මහත්මිය, කරුණාසේකර සේනානායක මැතිතුමන්, සීලවති බාලසූරිය මහත්මිය, බැනට් බාලසූරිය යන දෙමව්පියන් දෙපළටත්, නන්දසේකර සේනානායක මැතිතුමන්, උපාලි ගුණරත්න මැතිතුමන්, TM ජයපාල මස්සිනාවරුන් හටත් මේ පින් අනුමෝදන් කිරීම තවත් අරමුණක්ව තිබෙනවා. ඒ වගේම ඔවුන් නමින් පරලෝක ගොස් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන් හට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් සියලු දෙනා සසර මඟ කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරිවයි පි බාලසූරිය මැතිතුමන් විසින් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. ඒ වගේම අද මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට යෙදෙන ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් එතුමන්ගේ තවත් එක් අරමුණක්ව තිබෙනවා. ඒ අනුව පි බාලසූරිය මැතිතුමන්ගේ සියලු අරමුණු සඵල වේවා. මේගේ සියලු දෙනාට මේ පින්පෙත් හේතු වාසනා වේවා. ඉක්මන් භවයකදී සසර මඟ කෙලවර නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් අනුමෝදන් වේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරමින් අද ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. සදහැවත් ඔබ වෙනුවෙන් අදත් ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පැවැත්වීම වෙනුවෙන් අපි පාදාභිවන්දනීයව ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනා. හොරණ සීලසුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර විචිත්‍ර ධර්මදේශක අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ පාදාභිවන්දනීය පිළිගනිමින් සදහැසිත පෙරදරි වැරයුම් කර සිටනවා. මෙතෙන් සිට ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ ඔබ හැම දෙනාගේම ජීවිතවලට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. එනිසා අදත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, ඔබ දන්නවා ගිය ඉරිදා ධර්ම දේශනාවේදී අපි ආරම්භ කරේ හැම බුදු කෙනෙක්ම මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන උතුම්ම දේශනාවක් වන අවිධහිත දේශනාවක් වන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව තමයි අපි විස්තර ඇතුව එදා සාරාංශයක් හැටියට අපි ගිය ධර්ම දේශනාවේදී කතා කරා. අද දවසේ අපි කොටසෙන් කොටස ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ, මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපි එදිනෙදා ජීවිතය තුළ පුරුදු කරගන්නේ,
ඒ තුළින් කොහොමද අපි අපේ සිහිය දියුණු කරගන්නේ. භාවනාවක් වඩාගන්නේ කොහොමද. මෙන්න මේ කාරණා අපි දවසින් දවස අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි කතා කරමු. පිංහතුනේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි කතා කරා කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන මේ අනුපස්සනා කොටස් 4. ඒ සතර සතිපට්ඨානය තුළ අපේ සිහිය දියුණු වෙනවා. සිහිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන දේශනා කරපු දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක්. පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක්. එහෙමනම් අපි සතර සතිපට්ඨානි සිහිය පිහිටවාගෙන භාවනා අරමුණක් තුළ හිත පිහිටවාගෙන ඉන්න වෙලාවට විතරයි අපි මේ අකුසල අරමුණුවලින් මිදෙන්නේ. අනිත් හැම වෙලාවෙම අපේ හිත දුවන්නේ පංචකාම අරමුණු ඔස්සේ කාමච්ඡන්දි. එක්ක ව්‍යාපාදේ තරහාව කේන්තිය පරණ දේවල් ගැටිච්ච දේවල් ඒ ඔස්සේම හිත දුවන. ඊළඟට නිදිමත අලසකම කම්මැලි ගතිය තීන මිද්දේ එක එක ස්වරූපයෙන් බලවත්වෙනවා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙනකොට පසු තැවීම් ඇති වෙනවා. මට මේ කිසි දෙයක් කරගන්න බෑ මගේ හිත විසිරෙනවා කියලා හිත විසිරෙන්න පසු තැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව තුනුරුවන් ගැන බුද්ධාදී අටතැන් ගැන ඇතිවෙන සැක සංකා. එදකොට මෙන්න මේ ස්වභාවය හිතේ පවතිනවා කියන්නේ හැම වෙලාවෙම එක අකුසල රාශියක් අකුසල් ගොඩක් කියන. මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ පඤ්ඤායි දුබ්බලී කරන කෙනෙක්ගේ ප්‍රඥාව දුබල භාවයට පත් කරනවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දානවා. කෙනෙක්ගේ මතක ශක්තිය දුර්වල කරලා දාන. එහෙමනම් මතක තියාගන්න කෙනෙකුගේ මතක ශක්තිය අඩුවෙන්නේ දහම් ඇස නැති කරලා දාන්නේ පඤ්ඤා දුබ්බලී කරන ප්‍රඥාය දුබල භාවයට ප්‍රඥාව දුබල භාවයට පත්වෙන්නේ නුවණැස අඩුවෙන්නේ මේ පංච නීවරණ නිසා. කෙනෙක් භාවනා කරනවා කියන්නේ නීවරණ යටපත් කිරීම. නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගැනීම. ඔබ මේ හැම භාවන අරමුණක් තුළම ඔබ කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිත කුසල අරමුණක් තුළ එකඟ කරගන්නයි මේ භාවන අරමුණු තුළ ඔබ උත්සාහ කරන්න. ඒ තුළ ඔබේ සිහිය දියුණු වෙනවා සිහිය වැඩෙනවා. අපි කතා කරා සිහිය දියුණුවෙන්න මතක ශක්තිය වැඩි වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙර ඉතිහාසෙ ගත්තහම දැන් අද වෙනකොට අපි බොහෝ දුරට පුරුදු වෙලා තියෙන්නේ පොත්පත්වල මේවා සටහන් කරගෙන ත්‍රිපිටකයේ පවාද පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා පොත්පත්වල තමයි බොහෝ ධර්ම කරුණු අද අපි එකතු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ඒ කාලේ අතීත වැඩහිටිය බුද්ධ කාලේ ඉඳන් ධර්ම සංගායනා පැවැත්වෙච්ච කාලවල පවා වැඩහිටිය මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී මේ පොත්තොල ලියලා කටපාඩම් කරගෙන මේ පොත්තොල ලියලා පොත් එකතු කරගෙන යන ක්‍රමේ නෙමේ. සුතා හොඳට බණ අහන්න කියනවා. දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර සජ්්‍යායනා කර වචනෙන් පුරුදු කරගන්න. එක ඇන ඔබ පොත්තොල අද ලියල පැත්තක තියලා තියෙන. පොත්තොල තියෙන මේ ධර්ම කරුණු නිතර බණ හැටියට අහනෝ ඉස්සර අහන එකක් තිබුණේ. ධර්ම දේශනා කිරීමක් පොත් කියෝ යන එකක් නෙමේ බණ අහනවා. ඒ අහන කරුණු දතා ධාරණය කරගන්න හොඳට කන් යොමු කරගෙන අහනකොට ඒ කාරණා හොඳට මතක හිටිනම්. ඒ අහල මතකතියාගත්ත ධාරණය කරගත්ත ධර්ම කාරණා වචනයනුත් පුරුදු කරනවා. නිතර සජ්්‍යායනා කර වචනයෙන් පුරුදු කරගන්න. ඊළඟට මනසානුපෙක්කිතා නිතර නුවනින් විමසනවා භාවනා වසයෙන් බලනවා. අන්න එතකොට දිට්ටියා සුප්පටි විද්දා. තමන්ගෙම අවබෝධයක් බවට පත් කරගන්න පුළුව. එනිසා ඉදා රහතන් වහන්සේලා වැඩහිටිය කාලේ අපේ බුදු හාමුදුරු වැඩහිටිය කාලේ පළවෙනි දෙවනි තුන්වෙනි ධර්ම සංගායනාවලදි පවා. සංගායනා අවසන් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමෙන්
පරම්පරාවෙන් ඉදිරියට අරගෙන යන්න පැවරුව. එනිසා පිංහතුනි ධර්මය කටපාඩන් කර ගැනීම කියලා කියන ඉතාම වැදගත්දයක්. ඒ ධර්මය අහද්දි මතක තියෙන ඒ මතක ශක්තිය ධාරණ ශක්තිය ඒ කටපාඩම් මේ ඔක්කෝම රැඳෙන්නේ භාවනාවත් එක්ක. පංච නීවරණ යටපත් වනා කියලා කියන ඔබේ මතක ශක්තිය බොහොම ප්‍රබලයි. ඔබට ලොකු ධාරණ ශක්තියක් ඇති වෙනවා. ඔබේ චින්තන පරාසේ ගොඩක් පුළුල් වෙනවා. එනිසා ඔබට බොහෝ ප්‍රමාණයක් හිතේ මතකේ රඳවාගෙන ධාරණය කරගෙන පවත්ව ගන්න පුළුවන්. එනිසා මේ සතර සතිපට්ඨානයේ භාවනා ක්‍රම පුරුදු කරනවා කියන්න. පුංචි දරුවන්ට පවා වැඩිහිටියන්ට මැදිවයසයට පිංගතුනි ඔබ හොඳට හොයලා බලන්න. මේ භාවනා නොකිරීම තුළ දැන් සමහර බෞද්ධයෝම ගත්තත් බොහෝ පිරිසක් බණහන්න කැමති. පින්කං කරන්නත් කැමති. සංවිධාන කටයුතුවලට පින්කං සංවිධානය කරන්න බොහෝම කැමති. පන්සල්වල වැඩිපුර ඉන්න සංවිධායකවර. පින්කන් සංවිධානය කරන්න පෙරහැරවල් යන්න සරසන්න කොඩිදාන්න ඒවට බොහෝ පිරිසක් එෙන. හැබැයි බණහන වෙලාවට එක්කෝ ගිහිල් අනිත් අයට තේ හදනවා කෑම සකස් කරනවා වැඩ පින් අතේ වැඩ තමයි. හැබැයි බොහෝ දෙනෙ බණහන්නෙත් නෑතනේ. ඒ බණ අහන අයගෙන් ගත්තාත් ඒ අය බණ විතරක් අහලා එතනින් අතර වෙනවා එක්කු. සමහරු බොහෝ බණහනෝ. බණ පොත්පත් ආසාාවෙන් කියෝනො. හැබැයි භාවනාවකට හිත පුරුදු වෙන්නේ. එතකොට එතනිනුත් තේරිලා ඉතාම සුළු පිරිසයි අර බණහනායගෙන් ගත්තත් භාවනාවක් කරන්න හිත නැමේ. භාවනාවකට හිතක් පුරුදුවෙන්. අන්නේ හිත පුරුදු කරගත්ත කෙනා තමයි මේ ධර්මයේ තියෙන හරය වටිනාකම තමන්ගේ ජීවිතය තුළ අත්දකින්න. අන්නේ නිසා පින්වතුනේ හිත භාවනාවකට පුරුදු කරගන්න. අද අපි කතා කරන්නේ කායානු පස්සනා කොටසේ ප්‍රථම භාවනා කොටස. කායානු පස්සන කයානුව බලමින් භාවනා කිරීම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ රූපය තමයි මේ කය කියල බුදු හාන්දුරුපෙන්. එතකොට මේ කය මුල් කරගෙන කායානු පස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙන. ආනාපාන සති කොටස ඉරියාපත භාවනා කොටස සම්පජන්‍ය භාවනා කොටස ඒ වගේම අපි කෙන පිළිකුල් භාවනාව තවත් වචන තියන කායගතා සති අසුභය ඔක්කොම එකම වචනය එකම භාවනාව. ඉළඟට ධාතු මනසිකාර භාවනාව නවසීවතික භාවනා. එදකොට මේ කියන භාවනා ක්‍රම කීපේම මේ කායානු පස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායානු පස්සනා සතිපට්ඨාන කොටස විස්තර කරේ. බුදුරජාණන් වහස දේශනා කරන කතංච භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. මහනෙලි කොහොමද භික්‍ෂුව මොකද විශේෂෙන් භික්‍ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරද්දි. ඒ අතර ගිහි අය බණහන්න ඉන්න බොහෝ පිරිසක් හැබැයි ඉදිරියෙන් ඉන්න භික්‍ෂූන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමතනකුට ඒ භික්‍ෂූන් වහන්සේලා අමතල තමයි විශේෂෙන්ම මහනෙන කියල දේශනාවල් ආරම්භ කරන්න. එහෙම නැතු බොහෝ දෙනෙකුට ඒ දේශන අහනකොට හිතට පුළ අවවා භික්‍ෂූන් වහන්සේලට විතරහෙන අපිට අදාල නෑ කියලා. ඔබ මතකතියාගන්න ගිහියෙක් වුණත් පැවිදි වුණත් අපි කාටත් තියෙන්නේ එකම ප්‍රශ්නය සංසාරික ප්‍රශ්නයක් තියෙන්නේ. සතරාපාය මහගෙදර කරගෙන අපාය වැටි වැටි යන සංසාර ගමන. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ධර්මමාර්ග හැසිරෙන්නේ මේ භයානක සසරෙන් මිදෙන්න අරමුණු කරගෙන. එනිසා වෙන වෙනම භයානක අනතුරු දෙකක් නෙමේ එකම අනතුරක්. හැබැයි පැවිදි කෙනා පැවිදි ජීවිතය තුළ ගුණධර්ම රැකගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපුේ නිවන් මාර්ගය හරියට ගමන් කරනවනං එයාගේ ගමන වේගවත්. ගිහි කෙනෙකුට තියෙන්නේ ඒ ගමන කරදර බාධා ප්‍රශ්න වගකීන් අඹුදරු හම්බ කරන්න ඕනෑ ගෙවල්ලොල දේවල් යුතුකං මේ හැම දෙයක් මෙක්ක බොහොම අමාරුවෙන් හිමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි යන්න එකම මග ආර්යෂ්ඨායික මාර්ගයේ නිවනට තියෙන එකම මග තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යායුත්තේ. එදකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල ගොඩාක් භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට පෙන්නන්නේ ඉද භික්කවේ බික්කු අරඥ ගතෝවා රුක්කමූල ගතෝවා සුඥාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභජිත්වා උජුන් කායම් පනිදහය පරිමුකන් සතින් උපට්ට පෙත්වා.
අන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති කොටස විස්තර කරද්දි මුලින්ම දේශනාව පටන්ගන්න ආකාරය. එතනදී භික්‍ෂූන් වහන්සේලා අරභයා දේශනාව ආරම්භ කරද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි අරණ්‍ය ගතවවා යම් කිසි කෙනෙක් ආරන්නේක මහ වනාන්තරික රුක්කමූල ගතවවා කැලේ ගහක් යට වෙන්න පුළුවන් සුඤ්ඥාගාර ගතවවා හිස් පරිසරයක මතකතියාගන්න දැම් මේක පටන්ගන්නකොටම එහෙනම් අපිට බෑ අපි ගෙවල් ඔල ඉන්නේ අපිට ගහක් නෑ අපිට ආරන්නයක් නෑ එතකොට මේ වගේ තැන්වලින් අල්ලගන්න එපා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ භික්‍ෂූන් වහන්සේලාට භාවනාවට යෝග්‍ය සුදුසු කරදර බාදාඩු ආරන්නක ඉන්න කෙනෙක් නම් අන්නේ ආරන්නේ ගතව ඉන්නකොට භාවනාවට සුදුසු පරිසරයකයයින්න. එක්ක ගහක් යටට ගිහිල්ල බොහොම හුද කලාව නිස්කලංකව වාඩි වෙලා භාවනා කරන. සුඤ්ඥාගාරගතවවා කැන හිස් පරිසරයක්. ඒක ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබේ නිවසේ වේවා. ඒ ඇන කෙනෙකුගෙන් කරදරයක් බාධාවක් අවහිරයක් නැති තැනක ඔබ භාවනාවට සූදානන්වේ. පිරිසක් ඇවිල්ල කරදර කරන අඩගහන ඔළුවෙන් අල්ලනවා කනමිරි කරනවා අතින් ඇදලදානවා එහෙම දැයි සමහරය වෙලාට භාවනා කරන්න වාඩි වුණ හම දරුවෝ පොඩි ළමයි එක්ක ඒ අම්මල ආසයි වාඩි වෙලා භාවනා කරන්න හැබැයි පුංචි දරුව ඇවිල්ලා අම්මගේ ඔඩොක්වේ වාඩි වෙනවා භාවනා කරනකොට එක්ක අම්මගේ මූුණයි බිනවා කනාදීනවා කොන්්ඩෙන් අදිනවා එතකොට මේ පොඩි දරුව නොදන්නකමට නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ සමහර වෙලාවට ගෙදර බුදු කාම්බරයක් තියෙනවෙන්න පුළුවන් එතන කාටවත් කරදරයක් නැති මොකද මේ භාවනා ගැන භාවනා රඟපාන එකක් නෙමේ අනිත් අයට පේන්න අපිත් භාවනා කරනවා කියලා එහෙම පෙන්න මේ භාවනා රඟපෑමක් නෙමේ මේක තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩ පිළිවෙල අන්නේ නිසා කාටවත් කරදරයක් බාධාවක් නැති පුංචි හිස් තැනක් අපි ගමු ඔබේ බුදුන් අඳන කාම්බරේ එක් ඔබට නිදාගන්න කාම්බරයක් තියෙන ඒ කාම්බරය තුළ සමහරලාවට නිදාගන්නකොට තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඔබට නිදාගන්නකොට අනිත් අයි සමහරලාවට නිදි වෙලාවේ කෙනෙක් ඇහැරල භාවනා කරන අන්න කිසිම කරදරයක් නැති වෙලාව. එතකොට මේ වගේ සුඤ්ඥාගාර හිස් තැනක් භාවනාවට සුදුසු පරිසරයක් ඒක තයි පලවෙනිමදී භාවනා කරන්න පටන්ගනි. ඊළඟට අනිත් භාවනාවල් වලට වඩා ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ එක ඉරියව්වක් පෙන්නනවා ආනාපාන සතිය වැඩිය යුතු. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදහය අන්න ඒක තමයි වැදගත්මදේ. නිසීදති පල්ලංකං ආභුජිත්තා පළඟක් බැඳගෙන වාඩි වෙන්න කියන. ඒ වාඩි වෙලා උජුම් කායම් පනිදහය කයි රිජුව තියෙන විදිහට ශරීරය සකස් කරගෙන වාඩි වෙන. එහෙම වාඩි වෙනකොට අපේ හුස්ම රැල්ල බාධාවක් නැතු හොඳට ආශ්වාස ප්‍රශ්වාස අපේ ඉරියව්වත් එක්ක බැඳිච්ච දෙයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉදිරියට වැඩිපුර නෙරලා වාඩි වෙන අවස්ථාතියට කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි ගමු අර කුදු වෙලා වගේ වාඩි වෙනවා. එක්ක පැත්තකට ඇල වෙලා වාඩි වෙනවා. එවැනි ඉරියව් යම් වෙනස්කන් තියෙනකොට හුස්ම රැල්ලේ පවා සමහර වෙලාවට කෙටි ආශ්වාස ඊළඟට ප්‍රශ්වාසවල යම් දිග බවක් සමහර වෙලාවට වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසල වෙනස්කන් තියෙන. ඒ හුස්ම රැල්ලේ ස්වභාවේ යම් වෙනස්කන් තියෙන. අන්නේ නිසා ඔබ කයි රිජුව තියාගෙන වාඩි වෙන. දැම් මේ හැම තැනක්ම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරගෙන මම මේ දේශනාවේද භාවනාව ගැන ඔබට කියලදේ. එතනදී කෙනෙක් අනේ අපේ දනිස් ඔපරේෂන් කරා එක්කො වැටිලා කකුල නමන්න බෑ ඒ නිසාපිට භාවනාව කරන්නම බැයිද ඒ වගේ සමහර වෙලාවට පුංචි කකුල් දෙක නමාගන්න බැරි නිසා භාවනාව නවත්තන්න එපා. එතනදී ඔබ පළඟක් බැඳගෙන ඔබට අර භාවන ආසනයක ඉරියව්වක වැඩි වෙලාවක්කින්න අපහසු වෙන්න පුළුවන්. පුංචි බංකුවක් පොඩි පුටුවක් එවැනි ආසනයක් එක පුංචි මෙට්ටයක් හරි ඔබට වාඩි වෙලා කකුල් දෙක නමාගෙන ඔබේ කොන්ද රිජුව තියෙන ආකාරයට ඔබට වාඩි වෙන්න. සමහර වෙලාවට ඔබට එහෙම එක පාට ඉඳගන්න අමාරුණා. හේත්තු වෙන්නම අවශ්‍යන. එක්කෝ ඔබට පුළුවන් බිත්තියකට හරි එක්ක පුටුව ඇන්දකට හරි එහෙම හේත්තු වෙලා වැදගත්ම දේ තමයි කය රිජුව තියෙන ආකාරයට
ඔබ වාඩිවෙන්. එතකොට මෙන්න මේ වගේ ඉරියව්ව ඔබ හදාගන්න. ඔබට යම් වෙලාවක් අඩුම ගානේ පැය භාගයක්වත් කොන්දරි දෙනවා, කකුල්රි දෙනවා, දනිශ්රි දෙනවා ඉන්න බෑ කියලා එතන එහෙට මෙහෙට දඟලන්නේ නැකිටින්නේ නැතුව ටික වෙලාවක් අඩු ගානේ පැය භාගයක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඔබ ආසනයක් හදාගන්න. ඒ වාඩි වෙන ආසනය තුල ඔබ වාඩි වෙලා කය ඍජුව තියෙන ආකාරයට සකස් කරගෙන දැන් ඔබේ භාවනා අරමුණ තමයි හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලේ තමයි ඔබ හිත පිහිටවාගෙන භාවනා කරන්න. ඒ හුස්ම රැල්ල තුල තමයි ඔබ හිත දියුණු කරගන්න. දැන් බලන්න පින්වතුනි අපි උපන්දා ඉඳන් හුස්ම ගන්නවා. කවදා හරි අන්තිම හුස්ම රැල්ල අපි කියන මිනිස්සු පණ ඇදලා ඔන්න අන්තිම හුස්ම ගියා කියන. අන්තිම හුස්ම රැල්ල මේ කය අතහැරලා මේ ආස්වාස ප්‍රස්වාස නතර වෙනකං අපි හිතුවත් නැතත් හුස්ම ගන්නවා. හැබැයි අපි කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ හුස්ම රැල්ලේ හිත පිහිටවල හිත දියුණු කරන්න පුළුවන්. ඉහළ සමාධි ධ්‍යාන මට්ටම් වලට හිත නංව ගන්න පුළුවන්. ඒ ධ්‍යාන තුලින් විදර්ශනාවට හැරිලා ආනාපාන සතියෙම විදර්ශනා වඩලා ආනාපාන සති භාවනාවෙම නිවන් දකින්න පුළුවන්. මේ භයානක සසරෙන් මිදෙන්න පුළුවන් කියලා. දැන් බලන්න අපිට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමය අපේ ශරීරයේ හුස්ම රැල්ල තුලම තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ තුල සිහිය පිහිටවාගෙන සිහියෙන් හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම් ගනිමින් හිත දියුණු කර ගැනීම පමණයි. භාවනා අරමුණ භාවනා නිමිත්ත තමන්ගේ කය හා බැඳිච්ච හුස්ම රැල්ලේම පවතිනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාරණේ බොහොම ලස්සනට දේශනා කරන එක තැනක බුදුහාමුදුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එකම භාවනාවක් තුල කරුණු 4ක් වැඩෙනවා. ඒ කරුණු 4 වඩාගෙන යනකොට ඒ භාවනාව තුලම කරුණු 7ක් වැඩෙනවා. ඒ කරුණු 7 වඩනකොට කරුණු 2ක් සාක්ෂාත් වෙන භාවනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එකම භාවනාවක් තුල කරුණු 4ක් වැඩෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තමයි මේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව තුල සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඔබ හුස්ම රැල්ල මේ කායානුපස්සනාවට අයිති භාවනාවක් වුණාට හුස්ම රැල්ලේ සිහිය පිහිටවලා කායානුපස්සනාවෙන් පටන් ගන්න. හැබැයි ඒ තුල කායානුපස්සනා කොටස වැඩිලා ඒ ආනාපාන සති භාවනාව තුළම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා 4ම වැඩෙනවා. ඒ වැඩිලා සප්ත බොජ්ජංග කරුණු 7ක් වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිලා ආනාපාන සතිය තුළම සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම 7 වැඩිලා අවසන් වෙනකොට විඥා විමුක්ති කියන කරුණු 2 සාක්ෂාත් කරනවා. එහෙමනම් එකම භාවනාවක් තුල කාරණා 4ක් වඩලා ඒ 4 වැඩෙනකොට කරුණු 7ක් වැඩිලා ඒ කරුණු 7 වැඩෙනකොට කරුණු 2ක් සාක්ෂාත් කරන එකම භාවනාව ආනාපාන සතියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්න ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ලොකු ආසාවක්. මේක හරි ප්‍රණීතයි. බුදුහාඳුරු පෙන්නන්නේ ප්‍රණීත භාවනාව. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුනා වගේ ආනාපාන සතිය වඩන කෙනාගේ හිත සංසිඳෙනවා, තැම්පත් වෙනවා. බොහෝම ප්‍රබෝධමත් මනසකින් එයාට දවස ගත කරන්න පුළුවන් ආනාපාන සතිය පුරුදු කරගන්න කෙනෙකුට. එතකොට පින්වතුනි මේ ආනාපාන සති භාවනාවේදී දැන් අපි ආසනය ගැන කතා කරා. දැන් ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්ම රැල්ල. එතකොට අපි දන්නවා යම් යම් භාවනා ක්‍රම යම් සම්ප්‍රදායන් එක්ක සමහර අය භාවනා කරනකොට පිම්බීම හැකිලිම බලනවා කියලා හිත යොමු කරනවා බඩ තමන්ගේ කුස දිහාට. මොකද අපි හුස්ම ගන්නකොට හුස්ම මේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක්. අපි ආශ්වාස කරනකොට ඔබේ පපුව මේ පෙනහලුත් එක්ක ඔබේ බඩ පිම්බෙනවා. ඊළඟට ඒ ආයි හැකිලෙනවා. එතකොට මේක හුස්ම වාරයක් පාසා සිද්ධ වෙන. එතකොට යම් බුරුම භාවනා ක්‍රම ඔස්සේ ඒ විදිහට හිත පිහිටෝලා වඩ මේ ආනාපාන සතියෙන් යම් හිත දියුණු කරගන්න උත්සාහ කරන භාවනා ක්‍රමිකුත් තියෙනවා. හැබැයි බොහෝ පැරණි ආචාර්යවරු
පැරණි භාවනා ගුරුවරු ආනාපාන සති භාවනාවේදී මේ සතර සතිපට්ඨාන දේශනාවට අනුව හුස්ම රැල්ලේ හිත පිහිටවන්න ඒ අය මේ නාසයේ අග නාසිකාග්‍රයේ ළඟ තමයි සිහිය පිහිටවන්න පුරුදු කරේ. එතනදී අපිට හුස්ම දැනෙන තැන ඊටාම වැදගත්. දැන් ඔබ මේ බණ අහන අතරෙම ඔබ පුළුවන් නම් පුංචි වෙලාවක් තප්පර කීපයක් ඔබ හොඳට ඇස් පියාගෙන ඔබේ හුස්ම දිහා හිතෙන් බලන්න වෙන බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න නැතුව හොඳට බලාගෙන ඉන්න වෙන කිසිම දෙයක් නෙමෙයි ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හුස්ම දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබට දැනෙනවද හුස්ම වැටෙන හැටි? ඔබට දැනෙනවද මේ හුස්ම නාස් සිදුරු දෙක ළඟින් ඇතුල් වෙලා ශරීරයට ඇතුල් වෙන හැටි හුස්ම පිට වෙන හැටි? ඔබ හොඳට බලාගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ගොරෝසු විදිහට හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා. හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා. එතකොට අන්න එතනදී ඔබට දැන් හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. ඔබට හුස්ම වැටහෙනවා. අන්න දැන් ඔබ උත්සාහ කරන්නේ භාවනා ඉරියව්වට වාඩි වෙලා මෙන්න මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටවා ගැනීම පිණිස අපි හිත එක තැනක රඳව ගන්න උත්සාහ කරන. ඒ තැන ඒ පුද්ගලයානෝ වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුට මේ උඩු තොල ළඟින් හුස්ම දැවටිලා හුස්ම ඇතුල් වෙනවා හොඳට දැනෙන. කෙනෙකුට මේ නාස් සිදුරු දෙක ඒ නාසිකාග්‍රේ කියන නාස් සිදුරු දෙක ළඟින් හුස්ම දැවටිලා ඇතුල් වෙනවා හොඳට තේරෙනවා. තව කෙනෙකුට නාසය ඇතුලෙන් හුස්ම දැවටීගෙන ඇතුල් වෙනවා පිට වෙනවා තේරෙනවා. එතකොට මෙන්න මේ කොයි තැනින් හරි ඔබ අල්ලන්න ඕනෑ හුස්ම රැල්ල. හුස්ම ඇතුල් වෙන හැටි හුස්ම පිට වෙන හැටි. දැන් ඔබ ආනාපාන සති භාවනාව වඩද්දි දැන් ආසනයේ සකස් කරගත්තා. ඔබ භාවනාවට වාඩි වුණා. දැන් ඔබ ආනාපාන සති භාවනාවේ පළවෙනිම පියවර අපි පියවරෙන් පියවර හොඳට නිරවුල්ව තේරුම් ගත්තොත් ආයි මේ භාවනාව ගැන ඔබට කවදාවත් සැක සංකා ඇති වෙන්නේ නැහැ. ආයි මේ කාගෙන්වත් අහන්න ඕනේද ගුරුවරයෙක් ඕනේද? ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගුරු උපදේශ තමයි මේ දේශනාවල සඳහන් වෙන්නේ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව තමයි අද අපිට බුදුහාඳුරෝ පිරිනිවන් පානවත් එක්කම ඉන්න එකම ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මයේ. ඒ ධර්මයේ සඳහන් භාවනා ක්‍රමය අපි ඒ විදිහට මහලා තේරුම් අරගෙන භාවනා කරද්දී අපිට ආයි තව 아무තු ගුරුවරු හොයන්න අවශ්‍ය නැහැ. ධර්මයේ මේ සියල්ල සඳහන් වෙනවා. ඔබ නිරවුල් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වෙලා ඔබේ පළවෙනිම පියවර සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. හොඳට සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරන. දැන් මේක තමයි ආනාපාන සති භාවනාවේ පටන් ගන්න. සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරන. හොඳට සිහිය පිහිටවාගෙන. අර අපි කලින් කතා කරපු අකුසල් ගොඩක් කියලා කතා කරපු පංච නීවරණවලට හිත දුවන්න ඉඩ නොදී. අපේ හිතේ ස්වභාවය තමයි හිත හැම වෙලාවෙම අරමුණින් අරමුණට දුවනවා. ඇහැට පේන රූපයක් ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ හිත දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. කාපු වීපු දේවල් ඔස්සේ හිත දුවනවා. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවනවා. මේ පංච කාම අරමුණු තුල හිත දුවනවා. ඒවැ ප්‍රියමනාප අරමුණු හොය හොයා ආසාවෙන් හිත දුවනවා. ඒකට කියනවා කාමච්ඡන්ද. ඊළඟට හිත දුවනවා ව්‍යාපාද. ඒ ප්‍රියමනාප අරමුණු හොයන්න ගිහිල්ලා ඇතිවෙච්ච ගැටේ ඇහැට පෙනිච්ච අපි අකමැති අප්‍රිය අමනාප රූප හැම වෙලේම මතක් වෙනවා. කනට ඇහිච්ච අප්‍රිය අමනාප ශබ්ද කවුරු හරි බැනපු ඒවා කේන්ති ගියේවා තරහා ගියේවා හැම වෙලේම මතක් වෙනවා හිතට වද දෙනවා. ඊළඟට නාසයට දැනිච්ච අකමැති දේවල් කාපු බීපු දේවල් අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හැම වෙලේම මතක් වෙනවා. භාවනාවට වාඩි වුණත් ඇස් පියාගත්ත ගමන් ඒවා සිහි වෙනවා. ඊළඟට හිත කම්මැලි නිදිමතයි අලසකමයි හිත වෙන මේ හිතේ අකුසල් වල භයානකකම ඔබ හොඳට තේරුම් ගන්න. ඔබට පැය ගණන් නිදිමතක් නැතුව කෙලෙස් සහිත දේවල් කතා කර කර විහිළු තහළු කර කර හිනා වේවි
එලි වෙනකම් වෙලාව යන තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට අනුන්ගේ ඇදකුද කතා කර කර අඩුපාඩු කියා මේ කෙලෙස් උපද්දෝමින් ඒ තුළ ඉන්නකොට නිදිමත කියන එක දැනෙන්නේවත් නෑ. ඒකට හේතුව හිත තියෙන අකුසලේ තුළ ඒ නිසා අකුසලේටම හිත ඇදෙන්. හැබැයි ඔබ භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගෙන හුස්ම දිහා බලනකොට ටික වෙලාවක් යනකොට මෙන්න නින්දට හිත වැටෙන. එහෙම නිදි මතේනවා ෑනුම් යනවා කම්මැලි ගතිය ඇතිවෙනවා දැම් බෑ කියලා හිතෙනවා හෙට කරනවා කියලා හිතෙනවා. කුසීතකම අලසකම නිදිමත කම්මැලි ගතිය මේ අරමුණු කලාගෙනනවා. තීන මිත්තේ නීවරණයක්. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ආනාපාන සතියට හිත ගත්තේ හුස්ම රැල්ල දිහා හිත බලන්නේ. හිත නොයේ කරමුණ ඔස්සේ දුවනවා. ඒ දුවන්න තමන්ට පසුතැවීමක් ඇතිවෙන අනේ මට මේ භාවනාව කරගන්න බෑනේ. රාසාාවද ම භාවනාවට වාඩි වුණේ මට මේක කරගන්න බෑනි කියල පසුතැවීමක් ඇතියෙන. ඒ පසුතැවෙන්න තවතවත් හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්චාව සැකය නොයෙක් සැක සංකා ඇති වෙනවා. භාවනාව ගැන සැකහිතෙනවා බුදුහාන්දුරු ගැන සැකහිතෙනවා ධර්මී තියෙන දේවල් හරිද කියලා සැකහිතෙනවා. එතකොට මේ වගේ නොයෙක් සැක සංකා එක්ක දැම් බලන්න මේ කියපු කරුණු සියල්ලම එක්ක භාවනාවට බාධාව. අකුසල් ගොඩක් ඔබව ඔබේ නුවන නැස නැති කරන ඔබේ හිතේ දියුණෝ නැති කරන දහම් මැස නැති කරන ඔබේ චිත්ත දියුණෝ නැති කරන කරුණු තමයි ඔය බලවත්ත වයෙන්නේ. ඔබ ඒවට ඉඩ නොදී ඔබ බුදුහාන්දුරු පෙන්නවා මහනනේ කුලප්පු වෙච්ච සත්තෙක්ක දමනය කරනවා වගේ ගැටගහල බැඳල කනුවක තියලා හිර කරලා ගැටගහල ඕහ දමනය කරගන්නවා වගේ. අරමුණු ඔස්සේ දුවන හිත හුස්ම රැල්ල තුළ භාවනා නිමිත්ත තුළ හිත බැඳලා තද කරලා තියාගන්න. ඒකට අවශ්‍ය වෙනවා කාරණා තුනක්. ආතාපි සම්පජානෝ සතිම. මේ සතර සතිපට්ඨානි පුරාම හැම භාවනාවක් ගැනම අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙන කාරණා තුන ආතාපි සම්පජානෝ සතිම. ආතාපි ගැන කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවන. දැන් අර පංච නීවරණ අරමුණු හිතට එනකොට නුවන තියෙන් ඕන මේක කුසල්ද අකුසල්ද. මං වාඩියුනීමකොටද මේවා හිතන්නද භාවනා කරන්නද. මොනවද මං මේ හිතන්නේ මේක හොඳ නෑ මං මේ අරමුණෙන් හිතගන්න එතකොට මේ විදිහට ඔබේ හිත දුවන අරමුණු ඔස්සේ ඒක කුසල් ලකුසල් හොඳ නරක හිතලා සැනින් භාවන අරමුණට හිත ගන්න නං සම්පජාන හොඳ නුවනක් පවත්වන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙනවා. ඒ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත නීවරණයකට වැටිච්ච ගමන් සැනින් දන්නවා. භාවන අරමුණෙන් පිටතට හිත ගිය ගමන් දන්නවා. සිහියෙන් ඉන්න කෙනා දැම්මගේ හිත වෙන අරමුණකට ගිය ආය අරමුණට ගේන. ඒ නිසා භාවනාව පටන්ගන්නකොට අමාරුයි. බොහෝ දෙනෙක් අපි භාවනාව ගැන කතා කරන වැඩසටහන් ලංකාපුරා අපි භාවනා වැඩසටහන් ධර්මදේශන අවුරුදු ගානක් අපි කර. භාවනාව පුරුදු කරන කොච්චරන අපි කැවිල කතා කරනවාද. බොහෝ දෙනෙකුට මේක පටන් ගන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නය විනාඩියක් අඩුම ගාන විනාඩි 4ක් 5ක් හිත හුස්ම රැල්ලේ පිහිට වන්න බෑ. සමහරුන්ට තමන් ගැන විශාල කලකිරීමක් ඇතියෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ. මේවක් මගේ හිත මෙච්චරම මට අරමුණකට ගන්න බැයිද මෙච්චර පහත් හිතක්ද මට තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන තමන්ටම කලකිරින් ඇතිවෙනවා භාවනා කරන්න උත්සාහ ගනිත්. ඒ තරමකට හිත කලබලයි. අපේ පාලනෙන් තොරයි. ඒ නිසා මුලදී වැදගත්මදේ අරමුණට හිත ගන්න නැවත නැවතත් ගන්න උත්සාහය. ඔබ හුස්ම රැල්ලේ හිත පිහිට ඕනකොට දහස් වරක් හිත දුවන්න පුළුව. ඒ අන හැම වෙලාවකම ආයිමත් ගෙනහල්ල භාවනාරමුණේ හිත තියන්. ආයි හුස්ම ගැන හිත ඉනු ආයි මොන හරි මතක්කෙන ආයි ගෙනල්ල හුස්ම රැල්ල හිත පිහිටෝන ආහිතන මං ආනාපාන සතිය වඩන්න. මං හුස්ම දිහා බලන ආයි කීප වතාවක් ආශ්වාස ප්‍රශ්වාස දිහා උදට බලාගෙනන්නකට ඔන්න වෙන මොන හරි මතක්කෙන. වැඩකටත් නැති දේවල් ඒ ඔස්සේ හිත දුවනු. එදකොට මේ විදිහට තමයි පළවෙනි පියවර සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන මතක තියාගන්න මේක ලේසිනෑ පටන් ගැන. ඒ නිසා දවසක් දෙකක් සතියක් මාසයක් භාවනා කරලා
අපේ හිත විසිරෙනවා කියලා ඔබ භාවනාව නැවැත්වුත් ඔබ එතනම පරදිනවා. ඔබ නැවත නැවත වීරිය අවශ්‍යයි. ආතාපි කෙලෙස් තවන වීරියක්. ඔබ කාලයක් භාවනා කරගෙන යනකොට කාලයක් වීරිය වඩනකොට ඔබට පුරුදු වෙනවා. මේ හැම දෙයක් මෙහෙම භාවනාව විතරක් නෙමේ. ඔබ හිතන්න කවදාවක් වාහනයක් පදවපු නැති කෙනෙක් රියදුරු ආසනයක වාඩි කරලා. ඔහුට යතුරක් දීල වාහනේ ස්ටාර්ට් කරලා දෙනවා අරංයන් පුළුවන්ද. ජීවිතයට වාහනයක් පදවපු නැති කෙනෙකුට ඒ කිසිම දැනුමක් නෑ. ඊළඟට දවසක් කවුරුහරි ඉස්සරහින් වාඩි කරලා අර්ගෙන යනවා. පළවෙනි දවස කවුරුහරි කියල දීලා ටික වෙලාවක් තනියෙන් වාහනයක් අරගෙන යන්න දුන්නොත් පුළුවන්. ඒත් බෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ. හොඳ රියදුරෙක් කියන්නේ අවුරුදු ගානක පලපුරුද්දක් තුළ ගොඩනැගෙන කෙනෙ. අපි දන්නවා බොහෝ දෙනෙ ක්‍රියදුරු රැකියාවකට කෙනෙක් ගන්නකොට එයාගේ පලපුරුද්ධ බලනවා. මෙයා වාහන ඉලවන්න පටන් අරන් කොච්චර කාලයක්ද මොනවගේ වාහනද පදවල තියෙන්නේ. ඒ අතර මොනවගේ අනතුරු සිද්ධ කරගෙන තියෙනවද පලපුරුද්ධ කොහොමද. ඒ විතරක් නෙමෙයි ඒ කෙනා වාහනයක් පාරි පදවගෙන යන ආකාරය ඔබ දන්නවා ලැයිසන් එකක් ගන්න ගියත් ඔබ රියදුළු බලපත්‍රයක් අලුත් කරගන්න ගියත් ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඔබ වාහනය පදවන හැටි ඔබ වාහනය හරවන හැටි ඒ තිරිංග ක්‍රියාත්ම කරන හැටි හැම දෙයක්ම පරීක්ෂා කරලා එතන ලකුණු දෙනවා. එදකොට ඒ තුළ තමයි ඔබේ ඒ රියදුළු බලපත්‍ර තීරණය වෙන. එතකොට ඒ වගේ මේ භාවනාව ලේසි දෙයක් නෙමේ. කාලයක් ප්‍රගුණ කරන්න. කාලයක් පුරුදු කරන්න. එතකොට හොඳ දක්ෂ රියදුරු බුදුහාන්දුරු මම මේ උපමාව ගත්තේ බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විස්තර කරන්නේ මහනෙන යානාවක් පදවන කෙනෙක් වගේ. දක්ෂයෙක් බවට පත්වෙන්න කෙනවා භාවනාව තුළ බුදුහාන්දුර උපමාව ගන්න. යානාවක් පදවන කෙනෙක් ඒ කාලි බුදුහාන්දුරයින් කාලේ අද වගේ වාහන නැති වුණාට ඒ කාලෙත් අස්වරත නොයෙක් විදිහේ. සතුම් මාර්ගෙන් යන රත තිබිලා තියෙන. ඒ රත පදවන රතාචාරයවරු ඉඳලා තියෙන. එතකොට දක්ෂ රතාචාරවරයෙකුට ඒ වාහනේ හොඳට පාලනය කරගෙන කිසිම කෙනෙකුට පාරය අනේන කෙනෙකුට තවත් වාහනකට අනතුරක් නොවෙන විදිහට ඕනෑම ගමනක් ගිහිල් අනතුරක් නොවෙන විදිහට ඔහුට එන්න පුළුවන් විශ්වාසයෙන් ඇයි ඔහුට ඒ තුළ හොඳ පලපුරුද්දක් තිය. ඒ වගේ භාවිතා බහුලී කතා නිතර නිතර කරන්න බහුල වසයෙන් වඩන්න යානාවක් වාහනයක් පදවන කෙනෙක් වගේ දක්ෂයෙක් බවට පත්වෙන්නකි. ඒ පිරිස පිංගතුනි ඔබ භාවනා කරන කෙනෙක් නව ඔබ නිතර භාවනා කරන්න. ඊළඟට දැන් අර සිහියෙන් ආශවාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. ඕක තමයි පටන් ගැන්. කාලයක් හොඳට භාවනා කරගෙන උත්සාහ කරගෙන යනකොට ඔබට තේරෙන ඔබේ හිත හුස්ම රැල්ලි පිහිටනවා තැම්පත්වෙනවා. දැන් අර මුල් දවස්වල වගේ ගොඩාක් හිත අරමුණ ඔස්සේ දුවන්ඩි නෑ. බොහෝ වෙලාවක් ඔබට භාවන අරමුණ ඉන්න පුළුව. එහෙම හිත වැඩීගෙන යනකොට අන්න දැන් ඔබට හුස්මරැල්ලි වෙනස්කං වැටහෙන්න පටන් ගන්න. දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගංවා පස්ස සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති. රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සම් පස්ස සාමිති පජානාති. එතකොට අන්න දීර්ඝාස්වාස දීර්ඝ ප්‍රශ්වාස හොඳට තේරෙන. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට තේරෙන. දැම් මතකතියාගන්න මෙතනද අපි වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. හොඳට සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන හිටිය හිත පිහිටෙව්වා හුස්ම රැල්ල තුළ කාලයක් භාවනා කරගෙන යනකොට හිත හුස්ම රැල්ල තුළ පිහිටල ඒ තුළ සිහිය වැඩෙනකොට හුස්ම රැල්ල වෙනස්කං දැන් හොඳට ප්‍රකටව තමන්ට වැටහෙන. පජානාති යන නුවනින් දැනගන්න. දීගංවා අස සත්තෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ ආශ්වාසයක් නම් දීර්ඝ අශ්වාසයක් කියලා හොඳට නුවනින් දැනගන්න. දීර්ඝව වුවමනාවෙන් හුස්ම ගන්නවන් නෙමේ. බොහෝ දෙනෙකුට මේ ආනාපාන සතිය පැටලෙන අවුල් කරගන්න තැන තමයි උවමනාවෙන් හුස්ම ගන්න හෙලන්න පටන් ගන්න ආනාපාන සතිය තුළ. හුස්ම රැල්ල තමන්ගේ පාලනයකට ගන්න උත්සාහ කරන. දන්නෙම නැතුව හිත විසිරෙනකොට ඒක නවත්ත ගන්න වේවා එක්කෝ හුස්ම රැල්ලෙ හිත තියාගන්න වුවමනාවට වේවා
ඔන්න මං හුස්ම ගන්නවා කියලා ආශ්වාසයක් කියලා උවමනාවෙන් හුස්ම ගන්න. ප්‍රශ්වාසයක් කියලා උවමනාවෙන් හුස්ම හෙලනවා. එතකොට අර ස්වභාවික රටාවට එහා ගිහිල්ලා උවමනාවෙන් හුස්ම ගැනීම තුළ ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහරලාට පපුව හිර වෙනවා වගේ දැනෙනවා. පපුව පෙනහළු හිරිවැටලා වගේ දැනෙනවා. හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනවා. ඒක භාවනාවේ වැරද්දක් නෙමෙයි, ඔබ කරපු ක්‍රමේ වැරද්ද. ඒ නිසා මතක තියාගන්න කොයිම ආකාරයකටවත් ස්වභාවික හුස්ම තුල සිහිය පිහිටවනවා මිසක් උවමනාවෙන් වීරියෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. එතකොට සිහිය දියුණු වෙනකොට වැඩෙනකොට හුස්ම රැල්ලේ වෙනස්කම් ප්‍රකටව තේරෙනවා. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. අන්න සබ්බකාය මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳිච්ච දෙයක්. ආනාපාන කය හැටියට බුදුහාමුදුරුවෝ මේ හුස්ම රැල්ල විස්තර කරා. කාය සංඛාර කය හා බැඳී පවතින. ඒ නිසා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. දැන් මේ මට්ටමට එනකොට ගොඩක් හිත පිහිටලා හුස්ම රැල්ලේ. අර නොයෙක් නීවර නොස්සේ දුවන ගතිය දැන් අඩුයි. බොහෝ වෙලාවක් හිත හුස්ම තුල හිත පිහිටවන්න පුළුවන්. දැන් එයාට හුස්ම රැල්ලේ වෙනස්කම් හොඳට තේරෙනවා. ඒ වගේම හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී කියන්නේ කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරුම් ගනිමින් සික්කති හික්මෙනවා. අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. එයා හික්මෙනවා කයත් එක්කම හුස්ම රැල්ලේ තියෙන බැඳීම තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. දැන් හොඳට මතක තියාගන්න සිහිය තියෙන හුස්ම රැල්ලෙමයි. තේරුම් ගන්නවා නුවණින් වටහා ගන්නවා හුස්ම රැල්ලේ දිග කෙටි හුස්ම. හැබැයි හුස්ම රැල්ලෙන් පිට හිත අරගෙන යන්නේ. දැන් මේ මට්ටමෙනුත් ඉස්සරහට හොඳට හිත වැඩිගෙන යනකොට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති. කාය සංඛාර ඒ කියන්නේ අර හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා. ඊටාම සියුම්ම දැනෙනවා. ඒ සංසිඳෙන හුස්ම හොඳට තේරුම් ගනිමින් කාය සංඛාර සංසිඳවමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඒ විදිහට හොඳට සංසිඳිච්ච හුස්ම තුල හිත පිහිටවා ගන්න සික්කති පුරුදු වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට මතක තියාගන්න ගොඩක් ආනාපාන සති භාවනාව වැඩිලා. ඒ නිසා ඊටාම සියුම්ම හුස්ම වැටෙනකොට දැන් සමහරුන්ගේ සිහිනුවන අඩු වුණාට පස්සේ මේ මට්ටමට වැඩෙනකොට සමහරුන්ගේ සිහිය නුවණ අඩු නම් හුස්ම නොදැනී යනවා සමහරුන්ට. සමහර බොහෝ දෙනෙක් භාවනා කරලා අත්දැකීම් තියෙන අය ආනාපාන සතිය වඩාගෙන යනකොට හුස්ම දැනුන්නේ නැහැ කියලා. හුස්ම තේරෙන්නේ නැහැ. සමහරවිට හුස්ම නැහැ වගේ. මතක තියාගන්න හුස්ම නැත්තේ නැහැ. හුස්ම වැටෙනවා. හැබැයි සංසිඳිලා ඊටාම සියුම්ම හුස්ම වැටෙනවා. ඒ සංසිඳෙන හුස්ම තේරෙන්නේ නැහැ සමහරුන්ට. සමහර අයගේ හුස්මේ රටාව වෙනස් වෙනවා. ඔබ භාවනා කරනකොට ඔබට තේරෙයි හුස්මේ රටාව ටික වෙලාවකට ලොකු හුස්මක් වැටිලා හුස්ම නැතුව වගේ ටික වෙලාවක් තියෙනවා. එහෙම තිබිලා ආයි කෙටි හුස්ම කීපයක් වැටිලා ආයි ලොකු හුස්මක් වැටෙනවා. එතකොට මේ වගේ අපි භාවනා කරගෙන යනකොට අපිට එක එක භාවනාව තුළ හුස්ම රැල්ලේ අත්දැකීම් වෙනස්කම් ඇති වෙන එකක්වත් බය වෙන්න ඕන දේවල් නෙමෙයි. අපි මේ සියල්ල හුස්ම රැල්ලේ හැම වෙනස්කමක්ම තේරුම් ගනිමින් හුස්ම රැල්ල සංසිඳවමින් ඊටාම සියුම්ම සංසිඳෙන හුස්ම පවා සිහිය පිහිටවාගෙන ඒක තුළ හිත පිහිටවාගෙන ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න පුරුදු වෙන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන ලස්සන උපමාවක් පෙන්නවා. ඒ තමයි ඔබ දන්නවා මේ යතුගාන මේ වඩු මහත්තුරු ගැන හිතන්න ඔය සාමාන්‍යයෙන් අද හදපු උළුවහු ජනේල් ගෙවල් වලට ගෙනහලා අල්ලනවා වගේ නෙමෙයි. ඔබට මතක ඇති පුංචි කාලවල වල වැඩිහිටියන්ට ඉස්සර ලී ඉරුවා දිග කියත් වලින් ලී කොට ඉරනවා. කෙනෙක් ඒ කොටේ උඩ ඉන්නවා කෙනෙක් පල්ලෙහා ඉන්නවා අර දිග කියත් වලින් ඉරනවා. එහෙම තමයි ඉස්සර ලී ඉරුවේ. ඊළඟට යතු කැටේ කියලා තියෙනවා. මේ යතු කැටෙන් යතු ගානවා. එතකොට මේ යතු ගානකොට බුදුහාමුදුරු උපමාවට පෙන්නනවා
එක්කෝ වඩු මහත්තේ කරි යාගේ ගෝලය කරි භමකාරෝවා භමකාරන්තේවා සීවා දීගංවා අඥ්ඥන්තෝ දීගං අංජාමීති පජානාතියා දීර්ග වසයෙන් යතු ගානකොට ඒ යතු ගානකොට ටිකක් අත දිගට යතු ගාන එදකොට යාට හො දන්නවා මන්දැම්ම දිගට යතු ගාන ඊළඟට ළඟ සමටර් ලීවල ගැට වගේ යහුවිච්ච තැන්ගොල යා ළඟ යතු ගාන ඔබ යතු ගානෝ දැකල තියෙන හොඳට මතක් කෙනව එතකොට යා දන්නවා ළඟ මම මේ යතු ගාන්නේ කියල අර හොඳ අවධානයෙන් සිහියෙන් යතු ගාන කෙනෙක් ඒ දීර්ගව යතු ගානවා ළඟ කෙටියෙන් යතු ගානකොට ඒ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ හුස්ම රැල්ලි වෙනස්කම් දකින්න කෙන හොඳ සිහිය දීර්ඝ ආශ්වාස කෙටි ආශ්වාස දීර්ඝව හුස්ම වැටෙනවා කෙටියෙන් හුස්ම වැටෙනවා ඊළඟට මේ හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී මේ කයත් එක්කම බැඳී පවතින ආකාරය හොඳ සිහියෙන් දකිනවා ඊළඟට පස්සම් භයන් කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති හුස්ම රැල්ල කාය සංකාර සංසිඳෙද්දී හොඳට ඒ සංසිදිච්ච සියුම් හුස්ම තුළ හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන මේ මට්ටමෙන් ඉහලට යනකොට ඉහල සමාධි ධ්‍යාන මට්ටංවලට ආනාපාන සතියෙන් හිත දියුණු කරගන්න පුළුවන් දැන් ඔය මට්ටමට එනකොට එතනින් එහාට අර සංසිදිච්ච හුස්ම තුළ හිත පිහිටනකොට හුස්ම සැහැල්ලු වෙද්දිම කය සැහැල්ලුවෙන්න පටන් ගන්න කයට ලොකූ සැපයක් දැනෙන අර හුස්ම සංසිදෙනවත් එක්කම කය සංසිදෙන සැහැල්ලුවෙනවා ඒ තුළ සැපයක් එක්ක සොකිනෝ චිත්තන් සමාධියතියේ සැපයත් එක්කම හිත සමාධිගත වෙන. එතකොට එතනින් එහාට තියෙනේ ධ්‍යාන මට්ටන් සමාධි මට්ටන් වලට ආනාපාන සතියෙන් හිත වඩාගන්න පුළුවන්. අපි කතා කරන්න මේ කායානුපස්සන සතිපට්ඨානෙ සඳහන් කායානුපස්සනා කොටසේ ටික. එතකොට බුදුහාඳුරු පෙන්වා දැන් මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක අපේ කයේ රූපයේ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සේ විහෙරති. එයා මේ හුස්ම තමන්ගේ කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයේ අතා ස්වභාවය හොඳට නුවණින් ආනාපාන සතිය තුළ තේරුම් ගන්න. ඒ වගේම යා දකිනවා බාහිරයගේ මේ හුස්ම කාය සංකාර ඒකත් මේ වගේමයි කයත් එක්ක බැඳී පවතින්නේ මේ විදිහටමයි. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිරයගේ අන්න අයගේ කයේ ඒ ස්වභාවයත් මේ හුස්මත් එක්ක බැඳී පවතින්නේ මේ ආකාරයටමනි කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. තමා තුළත් බාහිරයත් තුළත් මේ කයේ ස්වභාවය එකම සුරූපයකින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්නවා වගේම සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති. මේ කයේ හට ගැනීම නැතිවීම මේ හුස්මරැල්ලෙ වෙනස්කං එක්ක එතනින් එයාට අනිත්‍ය දකින්න පුළුවන්. මේ හුස්ම හට ගැනීම නැතිවීම හුස්මරැල්ලේ වෙනස්කං ඒ හැම දෙයක් තුළම මේ කයේ ඇතිවන වෙනස්කං කයේ අනිත්‍ය ස්වභාවි හට ගැනීම නැතිවීම හොඳට ආනාපාන සතිය තුළ එතනින් විදර්ශනාවට හැරෙන්න්න පුළුවන්. සමුදේ දම්මානු පස්සීවා කායස්මින් විහෙරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති. ඒ විනාසවෙමින් වෙනසෙමින් අනිත්‍යවෙමින් යන කයේ ස්වභාවය හොඳට තේරෙන. සමුදේ වයදම්මානු පස්සීවා හට ගැනීමත් නැතිවීමත් කෙන මේ දෙකම හොඳට තේරෙන. ඒ වගේම අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති. මේ කයේ යථා ස්වභාවි මෙන්න මේ විදිහටයි කියලා හොඳට සිහිය පිහිටවාගෙන සිහියෙන් දකිනවා. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කොටස ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ආකාරී සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසෙන් අපිට ඉතාම පැහැදිලියෝ විස්තර කරලා තියෙන. තිය නිසා ඔබට මේ දේශනාව තුළ විශේෂෙන් අද හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් ඒ වගේ අපි ඔබට මීට කලින් දැනුම් දුන්න ධර්ම දේශනා තුළ මේ දේශනා ඔබ පටිගත කරගන්න. ඔබට මේ දේශනා අවසානි පවා බොහෝ පිරිසක් මේ දේශනාවල් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරනවා පටිගත කරලා අන්තර්ජාලයට මුදාහරිනවා. ඔබට පුළුවන් නම් මේ දේශනාවල් ළඟ තියාගන්න. මොකද
භාවනාව කවදහරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට භාවනාව වඩන්න ගත්ත දවසට මේ දේශනාවල ඔබට ඉතාම ප්‍රයෝජනවත් කල්්‍යාන මිත්‍රයෙක් බවට පත්වෙන. ඒ නිසා මේක වටිනාකම දැනෙන්නේ භාවනාව පටන්ගත්ත කෙනාට භාවනාව කරගෙන යන කෙනාට. ඒ නිසා මේ ආනාපාන සතිය ගැන කායානු පස්සනා ගැන සතර සතිපට්ඨාන ගැන මේ දේශනා කීපේ මේ දේශන පෙළ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරා. මේ දේශනා ග්‍රහණය කරගන්න තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මේ හැම දේශනාවක් ඔස්සේම ප්‍රායෝගිකව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තුළ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුව. එනිසා පින්වතුනේ මේ දේශනාව හැම වෙලාෙන් මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දි පෙන්වා ඒ කායන අයං භික්කවේ මක්ගු මහනෙන එකම මාර්ගයක් තියෙන. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා කෙලෙසුන්ගෙන් වැහිලා ඉන්න සත්වයන් හිත් කෙලෙස්වලින් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි කායික මානසික දුක්දොම්නස් ශෝක වැලපීමලින් නිදහස්වෙන් දුක්ක දෝමනස්හානං අත්තංගමයි දුක් දොම්නස්වලින් නිදහස්වෙන් නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙන. ඒ තමයි යදිදන් චත්තාරු සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන දේශනාව. ඒ වගේමයි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. බොහෝ දෙනෙක් කනිව්ව කරලා අපිට ප්‍රතිඵල ලැබෙයිද ඕක හරියයිද මතකතියාගන්න මේ ධර්මය සන්දිිට්ටිකයි. මේ ජීවිතයේ ඔබ භාවනාව පටන්ගත්තත් ඔබට මත්දකින්න පුළුවන් ප්‍රතිඵල. තමා තුළට පමුණවාගෙන තමා තුළින් ඕපනයිකයි. ඒ නිසා ඒ සන්දිිට්ටික ප්‍රතිඵල කාල නියමයක් ඇතුව බුදුහාමුදුරු පෙන්වා සතර සතිපට්ඨාන දේශනාව අවසාන මහනෙන යමෙක් මේ දේශනාව බුදුහාමුදුරු පෙන්නපු ආකාරයට පුරුදු කරනවන උපරිම අවුරුදු 7ක් යයි කියෝ. එතනින් මෙහා කාලේ අඩු කළ බුදුහාමුදුරු දින 7ක් පෙන්වා වීරියවන්ත සිහිය නුවණ වීරිය ආතාපි සම්පජානු සතිම හොඳට බලවත් සිහිය නුවණ වීරිය තියෙන කෙනෙකුට දින 7කුත් ඇති කීවා ප්‍රතිඵල ලබන්න. දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ දින ඇතිව ප්‍රතිඵල පෙන්නමි බුදුරජාණන් වහන්සේ කරපු අසිරිමත්ම සිංහනාදයක් මදු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. තියනි සාපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතය තුළ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න බණ භාවනාවට හිත පුරුදු කරගන්න හිත දමනය කරගන්න. ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි හදවති මාශිර්වාද කරනවා. මේ සියලු පින්කංවල පින් බලයෙන් මේ ලෝකේ පුරාම පැතිරීගෙන මේ වසංගත රෝග බිය ඉක්මනින් දුරුවේවා අපේ රටටත් ලෝකයාටත් හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලපි හදවති මාශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවත් ඔබ වෙනුවෙන් අපේ ගෞරවනීය ඇරයුමු තුළ වැඩම කොට ලක්කන්ද සිතනෙවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව ලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික සේවාවන් තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපි හාමුදුරුවනේ. සදහැවතුනේ ඔබ එලෙසින් ශ්‍රවණය කළ ලක්කන්ද සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් අද දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ගම්පහ යක්කල පදිංචි පි බාලසූරිය මැතිතුමන් ඇතුළු පිරිස විසින්. එතුමන්ගේ ප්‍රධාන අරමුණව තිබුණේ පෙබරවාරි මාස 22 වන දින ඔවුන් අතරින් විය වූ පි බාලසූරිය මහතාගේ ආදරණීය භාර්යාව වූ
කාන්ති දයාකුමාරි සේනානායක මහත්මියට පින්පෙත් අනුමෝදන් කරවීම. ඇයට මෙම පින් කුසල් අනුමෝදන් වේවා ඉක්මන් භවයකදී සසර මඟ කෙලවර දැක උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එම්.ඩී. දයාවතී මහත්මිය, කරුණාසේකර සේනානායක මැතිතුමන්, සීලවතී බාලසූරිය මහත්මිය, බැනට් බාලසූරිය යන දෙමව්පියන් දෙපළටත් පින්පෙත් අනුමෝදන් කිරීමත්, චන්දසේකර සේනානායක මැතිතුමන්, උපාලි ගුණසේකර මැතිතුමන්, ටී.එම්. ජයපාල මස්සිනාවරුන් හට පින්පෙත් අනුමෝදන් කිරීමත් තවත් අරමුණක්ව තිබෙනවා. ඒ වගේම ඔවුන් නමින් මිය පරලෝ ගොස් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන් හට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් සියලු දෙනා සසර මඟ කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබත්වායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුන ගල්ගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරිවයි පී බාලසූරිය මැතිතුමන් අද ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ. එතුමන්ගේ සියලු ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඉටු වේවා. මේගේ සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඔවුන් ඉක්මන් භවයකදී සසර මඟ කෙලවර දැක උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා කරගන්න ලබත්වායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවෙන් සමුගන්නවා ජලිත් රාත්‍රී 9ට ලක්කඳ සිත නිවන බුදුබණ සුමුදුර ධර්මානුශාසනාව සමගින් හමුවීමේ බලාපොරොත්තුව තුළ ඔබට සම්මා සම්බුදු සරණයි. ගුවනේ සරණහඬ පොළොවේ ලැවුදෙන හඬ හැමතම ලෙන්ගතු හඬ අහන්න දැන් ලක්හඬ ලක්හඬ රේඩියෝ ITN වෙලාපුදේ 9යි.